නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සික්නෙත් අසපුවේ පළවෙනි පැයට නියමිත උතුම් ධර්මානුශාසනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ නෙත් ශ්‍රාවිකාවක්. විශේෂ නමක් ගමක් මුකුත් සඳහනක් නැහැ. ඇය දායකත්වයෙන් එකතු වෙන තමන්ගේ අරමුණු බොහොම ගෞරවයෙන් සිහිපත් කරගෙන තිනවා. අපි අරමුණු ධර්ම දේශනාව අවසානයේ සිහිපත් කරලා ආශිර්වාද කරමින් පුණ්‍ය අනුමෝදනා කරනවා. පින්වත්නි, අපි හැම දිනාටම ජීවිතේ මේ උදා වෙච්ච කාලය අවුරුද්දේ සාමාන්‍ය මිනිස්සු සංස්කෘතිකමය පැත්තට වැඩිපුර අවධානය යොමු කරන කාලයක්. මිනිස්සු අලුත් අවුරුද්ද කියලා සිංහල හින්දු අලුත් අවුරුද්ද. සිංහල කියන්නේ ජාතියක්, හින්දු කියන්නේ ආගමක්. එතකොට මේක දෙපාර්ශවයකටම නමින් සඳහන් වෙන විදිහට නම් කරපු උත්සවයක්, අවුරුදු උත්සවයේ විදිහට සිංහල අලුත් අවුරුදු කාලය, මේ සමය බොහෝ දෙනා ගම්බිම් වල යමින් බොහොම සතුටින් ගත කරනවා. ඒ වගේම අපිට පේනවා මේ මත්ද්‍රව්‍යයටත් මේ කාලේ ටිකක් වැඩිපුර තැන තියෙනවා. මිනිස්සු මේ නිවාඩු සමය එක්ක සමහරුට බෝනස් හම්බෙලා හරියට සමහරු බොන්න වැඩිපුර යොමු වෙන කාලයක්. අපි පහුගිය දවස්වල දැක්කා මේ රටේ හාමුදුරුවරු අතරෙත් බීමත්කමින් සමහර වෙලාවට සමාජයේ නින්දාවට අපහාසයට ලක් වෙන විදිහට හැසිරෙන වීඩියෝ පට, උන්වහන්සේලාගේ ඇතැම් හැසිරීම් සමාජ ජාලාවල සමාජගත වෙනවා අපි දැක්කා. ඒවා ගැන සමහරු බොහොම පිළිකුලෙන් කතා කරද්දි, තව සමහරු උපේක්ෂාවෙන් කතා කරද්දි ඇතැම් අයට සංඝයා ගැන කලකිරෙනවයි කියලා කියන අවස්ථා පවා අපි දැක්කා. එක හාමුදුරු කෙනෙක් නෙමෙයි, හාමුදුරු කීප නමකගේම හැසිරීම. සමහර විට අපි දන්නේ ඇය ඇත්තටම හාමුදුරුවරුද කියලා වුණත් බීමතින් යම් හැසිරීමක් ඔවුන් සමාජයේ ඉදිරියේ මේ ආකාරයට භික්ෂු ප්‍රතිරූපය බිඳින විදියට පෙන්වද්දි, පින්වත්නි, මිනිස්සුන්ගේ හිතවල ඇතිවෙන ඒ කලකිරීම අපි දකින්න එක සාධාරණයි. ස්වාමීන් වහන්සේලා විදිහට නොමනා හැසිරීමක් යම් භික්ෂුවක් අතින් ඒ විදිහට සමාජයට දකින්න අහන්න ලැබෙන වෙලාවේදී ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඔබට දිය යුතු සුදුසු අනුශාසනාවක් මේ වෙලාවේ කියා දෙන්න ඕනේ කියලා හිතුවා. ඇත්තටම පින්වත්නි, අපිත් සමහර වෙලාවට මේ භික්ෂූන්ගේ බීමත්කම පිළිබඳව සංඝයා අතරේ සාකච්ඡා කරමින් මේවට මොකද්ද ගන්න විසඳුම, මේ වගේ ආකල්ප වලින් මේ හාමුදුරුවරුන්ව මුදවගන්නේ කොහොමද? අපි ඒ ගැන බොහෝ විට විවිධ නායක ස්වාමීන් වහන්සේලා එක්ක පවා සාකච්ඡා කරන අවස්ථා තියෙනවා. ඉතින් අපිට ඉදිරිපසින් ඉන්න හාමුදුරුවරු නිවැරදි කරනවට වඩා අපිට පිටුපසින් ඉන්න භික්ෂූන්ව නිවැරදි කරන්නට අපේ තියෙනවා වගකීමක්, අපිට තියෙන යුතුයකමක්. අපි ඒ වෙනුවෙන් කළ යුතු දේත් මේ වෙලාවේ අත්හරින්න නැතුව කරන්නට ඕනේ. හැබැයි ගිහියන් විදියට ඔබට සමහර විට පින්වත්නි ධර්මය දන්නේ නැති අයට ගොඩක් වෙන දෙයක් මේක. දැන් මේ රේඩියෝ දේශනයක් අහද්දි, ගුවන් විදුලි ධර්මානුශාසනාවක් අහනකොට අපි දන්නවා මේ බණ ටික අහගෙන ඉන්නේ මේ
දෛනිකව සහ සතිපතා හෝ පුළුවන් වෙලාවට හෝ ධර්මය අහන්නම පුරුදු වෙච්ච පිරිසකුත් අපිත් එක්ක ඉන්නවා. සිත් නිතසපු අහගෙන. ඒ අය මේ වෙලාවෙත් අපි දන්නවා අපිව ඉතාම ආදරෙන් ගෞරවයෙන් සවන් දීගෙන ඉන්නවා. සෙනසුරාදා 7 වෙනකොට ගුවන් විදුලිය ළඟට යනවා. ඉතාම ආදරෙන් සිත් නිතසපු අහනවා. ඒ වගේම අපි දන්නවා මේ පොදුවේ ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ ඇහෙන දහම් පදය ධර්මයේ නිතර අහන්න පුරුදු වෙලා නැති කෙනාට උනත් ඇහෙනවා. ඇතැම් විට ගෙදරක මේ අනුශාසනය ඇහෙද්දී ඒ ගෙදර ඉන්න සියලු සමාජිකාවන්ට ඇහෙනවා. රට පුරා බොහෝ දෙනා අතර මේ විදියට බණ ටික අහනකොට අපි පන්සලක පවත්වන ධර්ම දේශනාවකට වඩා අපිට නිතර මුණ ගැහෙන්නේ නැති ශ්‍රාවක පිරිසක් මෙතෙන්දී හම්බ වෙනවා. දැන් පන්සලකට වැඩම කරලා ධර්මදේශනයක් සංවිධානය වෙච්ච තැනක අපි ගිහිල්ලා බණ ටිකක් කියනකොට පින්වත්නි ඒ දහම් පදය අහන්න ගෙදරකින් සමහර විට කෙනෙක් දෙන්නෙක් ධර්මයට වඩා කැමති කෙනෙක් දෙන්නෙක් එනවා. හැබැයි මේ වෙලාවේ ඒ කෙනා දෙන්නට අමතරව ඒ ගෙදර අනිත් අයටත් ගුවන් විදුලි දේශනය ඇහෙනවා. ඒක නිසා අපි දන්නවා ධර්මයෙන් නිතර අහන්නේ නැති අයත් ධර්මය ගැන අවබෝධයක් නැති අයත් මේ මොහොතේ සිත් නිතසපු අහන බව. පින්වත්නි සමහරව හිතන්නේවත් නැති කාරණයක් අද අපි කියා දෙන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. සෙන්සුරාදා සිත් නිතසපුව අනිවාර්ය ශ්‍රවණය කරන අවස්ථාවක් කරගත්ත අයට නම් අපි සමහරවිට මීට පෙර කියලා තියෙනවා. නමුත් අද ටිකක් විස්තරාත්මකව ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සංඝ කියනකොට පින්වත්නි අපි සරණ යන තිසරණය තුල එක රත්නයක්නේ සංඝ කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. එතකොට බුදුහාමුදුරුවෝ ගැන සරණ යන්න කෙනෙකුට එහෙම ලොකුවට හිතට කලකිරීමක් නැහැ. බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමක් තියෙනවා. උන්වහන්සේව සරණ යනවා ඒක කිසිම අපහසුාවක් නැතුව. ධර්මය ගැනත් එහෙම කලකිරීමක් නැහැ. ධර්මෙත් සරණ යනවා. දැන් මේ තෙරුවන් සරණ යනවා කියුවට පස්සේ සංඝං සරණං ගච්ඡාමි කියන එක සමහරුන්ගේ කටින් කියවෙන්නේ හරි අමාරුයි. මේ වෙලාවේ මේ වගේ හාමුදුරුවන්ගේ හැසිරීම දකිද්දි මම දැක්ක සමහර තරුණ ළමයි කියලා තියෙනවා අපෝ මේ හාමුදුරුවෝ කියන අය නම් දැන් නම් තිත්ත වෙලා තියෙන්නේ. එකපාර මාත් එක්ක රටේ වගකීම් යුතු ඉහළ පොලිස් නිලධාරියෙක් සාකච්ඡා කර ඉන්න වෙලාවක මේ ඒ ස්ථානයේ එතුමාගේ ස්ථානයක්. ඉතින් එතන එතුමා ඒ වෙලාවේ ප්‍රවෘත්ති දාලා තිබුණා. අපි මුණ ගැහිලා ටිකක් සුහද විස්තර ටිකක් කතා කර ඉද්දි ඒ ප්‍රවෘත්ති වල ඒ වෙලාවේ හාමුදුරුවෝ උද්ඝෝෂණ කරනවා විවිධ විදිහට පාරවල් වල හාමුදුරුවන්ගේ ටිකක් අනවශ්‍ය කලබලකාරී මැදිහත් වීම මේ ප්‍රවෘත්ති වල දකින්නකොට එතුමා මගෙන් අහනවා හාමුදුරුවනේ මේ හාමුදුරුවෝ මෙහෙම මේ පාරවල් ගානේ මේ කලබලෙන් හැසිරෙන එක කොහොමද අපි බලාගෙන ඉන්නේ අපි බෞද්ධ හැටියට. එතුමා කියනවා හාමුදුරනේ මම ඉපදිච්ච ගම් පළාතේ අපි අපේ හාමුදුරුවෝ කියලා කතා කරා. අපිට මේවා දකිද්දි අපේ කියන වචනෙන් කතා කරන්න හිතට අමාරුයි අපේ හාමුදුරනේ කියලා. මේ හාමුදුරුවෝ මෙහෙම කලබල වෙනකොට අපිට ඒක අපි වන්දනා කරන අපි ගරු කරන අපේ නායකයෝ මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා අපිට හිතෙනවා හාමුදුරනේ කියලා. පින්වත්නි භික්ෂුවක් ඇත්තටම තමන්ගේ සංකල්ප භික්ෂුවකට තියෙන ආකල්ප ගිහියාකින් වෙනස් වූ ආකල්ප විදියට බුදුරජාණන් වහන්සේ නිතර දකින්න කිව්වා නිතර විමසන්න කිව්වා. මම ගිහියන්ගේ ආකල්ප තියෙන කෙනෙක් නෙමෙයි. ගිහි ආකල්ප වලින් දියුණු වෙච්ච ආකල්ප වැඩිච්ච ආකල්ප මට තියෙන්න ඕනේ. භික්ෂුව හැමතිස්සෙම දැන් අපි හිතමු ගිහියෙක් මොකක් හරි ප්‍රශ්නයකදී ඕකට මේ වගේ උත්තරයක් කියලා උත්තරේ හැටියට හිතන දේ නෙමෙයි පැවිද්දාට තියෙන්න ඕන උත්තරේ. පැවිද්දාට ඊට වඩා දියුණු උත්තරයක් තියෙන්න ඕනේ. ප්‍රශ්නයකට ඊට වැඩිය දියුණු ආකල්ප තියෙන්න ඕනේ. ප්‍රඥාවෙන් වැඩිච්ච හිත වැඩිච්ච ආකල්ප තියෙන්න ඕනේ ප්‍රශ්නයකදී. නමුත් වර්තමානයේ අපි දකිනවා බොහෝ භික්ෂූන්
සාමාන්‍ය ගිහියන්ගේ මට්ටමින්ම ප්‍රශ්න විසඳ ගන්න කලබලකාරී වෙලා හැසිරෙනවා නොඑක් විට ප්‍රවෘත්තිවල දකිනවා. ඉතින් මේවා දකිනකොට භික්ෂුවක් කෙරෙහි තියෙන ගෞරවය මිනිසුන්ගේ හිතවලින් ඈත් වෙලා යද්දී අන්තිමට සාමාන්‍ය දෙයක් වෙනවා. ඒක પરම්පරාවක් දෙකක් යනකොට මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ගෞරවය ආරක්ෂා කරගන්න මේ භික්ෂූන්ම අසමත් වෙච්ච එක අන්තිමට භික්ෂූන්ටම කවදා හරි දවසක ඒකේ විපාක විඳින්න වෙනවා. ඇතම් රටවල් වල ඒක අපි S2ටම දකිනවා. හාමුදුරුවරුන්ට සාමාන්‍ය මිනිසුන්වත් කිසිම බයක් සැකක් නැතුව කිසිම ගෞරවයක් නැතුව සලකනවා. එතකොට ඉතින් අන්තිමට හාමුදුරුවරු ඒ ගිහියට දොස් කියන්න බෑ. මොකද උන්වහන්සේලම තමයි ඒ ගිහියාගේ හිතේ ගෞරවය කියන එක නැති වෙන තැනටපත් කරන්නේ. ගෞරවයක් කියන එක නීති දාලා ගන්න ඕන එකක් නෙමෙයි. ඒක හදවතේ ඇති වෙන්න ඕන එකක්. ඒත් ගිහියාට ඒ ගෞරවය හදවතේ ඇති වෙන්න නම් ඒ ඇති වෙන්න ඕන විදිහට ඒ භික්ෂුවගේ හැසිරීම තියෙන්න ඕනේ. එතකොට පින්වත්නි ඔන්න ඔය විදිහට භික්ෂුවකගේ දකින ක්‍රියාකලාපවලදී මට නම් මේ වගේ හාමුදුරුවෝ සරණ යන්න මේ කාලේ බැහැ කියලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියනනම් අනේ ඔය සංඝයානං සරණ යන්න ඕනේ නැහැ කියලා කියන අයත් නැතුව නෙමෙයි මේ කාලේ. මේ සංඝං සරණං ගච්ඡාමි කියනකොට ඕන කෙනෙකුගේ හිතට ටක් ගාලා එන්නේ මේ සංඝයා සරණ යනවා කියන්නේ හාමුදුරුවරුන්ව සරණ යනවා කියන එක කියලා. ඔබට මෙතෙන්දී තාම පැහැදිලිව කියනවා. අද මේ දේශනාව මේ සංඝයා කියන්නේ කවුද කියන එක ගැනයි. ඇත්තටම මෙතන සංඝයා කියනකොට පින්වත්නි හොඳට හිතට ගන්න මෙතනදී සංඝ කියන්නේ හාමුදුරුවරු නෙමෙයි. මෙතන සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ එතනදී සංඝ කියලා කිව්වේ කිසිසේත්ම භික්ෂූන්ට නෙමෙයි. භික්ෂූන්ට පමණක් නෙමෙයි. සියලු භික්ෂූනුත් අයිති වෙන්නේ නැහැ ඔතෙන්ට. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන පිරිස අතර පින්වත්නි උපාසකයත් ඉන්නවා. උපාසිකාවත් ඉන්නවා. ඒ උපාසක උපාසිකාවන් පවා අපි සරණ යන සංඝ කියන කොටසට අයිති වෙනවා. ඒත් හැම උපාසක උපාසිකාවමත් නෙමෙයි. මෙන්න මේ ගැන අද අපි කතා කරන්නේ අද දේශනාව තුළ. ඇත්තටම හාමුදුරු කෙනෙක් ගැන කලකිරීමක් ආවට ඒක ශාසනයට බලපෑමක් හැටියට හිතන්න එපා. මේ ශාසනය තුළ සංඝ රත්නේ අපි සරණ යන සංඝං සරණං ගච්ඡාමි කියලා කියන සංඝ රත්නය ඔබ හිතන විදිහට කවමදාක්වත් පින්වත්නි දුස්සීල සමාජයේ ගිහියාකල්ප පවත්වන පිරිසක් නෙමෙයි. අපි සරණ යන සංඝ රත්නේ කවුද එහෙනම්? කොහොමද මේ සංඝ රත්නෙට ගිහිව අයිති වෙන්නේ? ඒ සංඝ රත්නේ තුළ උපාසක උපාසිකාවෝ ඉන්නවයි කියලා කියන්නේ කොහොමද? අපි මෙන්න මේ සියල්ලම මේ වෙලාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් සංඝ ගුණ ගැන හැමතිස්සෙම කතා කරද්දී බුද්ධ ගුණ කතා කරනවා, ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධාදී වශයෙන්. දහම් ගුණ කතා කරනවා, ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ආදී වශයෙන්. සංඝ ගුණ කතා කරනවා, සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ ආදී වශයෙන්. දැන් උතනදී සංඝයාගේ ගුණ සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ ආදී වශයෙන් කියන තැන ගුණවලට අමතරව විශේෂයෙන් කවුද සංඝයා කියන්නේ කියලා විස්තර කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනකොට ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධ කියලා එතන බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා විශේෂයෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොකද බුදුවරු ගොඩක් නැහැනේ. එතකොට බුදුවරුන්ගේ ගුණ ටික විතරක් ඉතිපිසෝ භගවා කියන ගාථාව තුළ සඳහන් වුණා. ධර්මයේ තුල ධර්මයේ කියන්නේ ගොඩක් නෙමෙයි. ධර්මයේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු මේ පරම සත්‍ය. ආර්ය සත්‍ය. ඒ ගොඩක් නැහැ. ආර්ය සත්‍ය එකයි තියෙන්නේ. සත්‍ය දෙක තුනක් නැහැ. ඒ නිසා ධර්මයේ කියන්නේ මොකද්ද කියලා කියන්නේ දෙන්නේ ධර්මයේ ගුණ ටික ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන ඒ ගාථාව තුළ කියවුණා.
හැබැයි මේ සංඝයාගේ ගුණ කතා කරන සුපටිපන්නෝ ගාථාව තුළ අර ඉතිපිසෝ භගවා සහ සාක්කාතෝ භගවත ධම්මෝ කියන ගාථා දෙකටම වඩා ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස මොකද්ද? මේ සංඝගුණ තුලත් සංඝගුණ 8ක් පෙන්නනවා. ඒ සංඝගුණ 8 කතා කරද්දී පින්වත්නි ඒ 8ට සංඝගුණ 9ක් කතා කරන ඒ 9ට අමතරව විශේෂ කරලා මෙතන කියනවා තව දෙයක්. බලන්න සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. දැන් මේ එකින් එක මේ සුපටිපන්න කියන්නේ මොකද්ද උජුපටිපන්න කියන්නේ මොකද්ද කියලා එකින් එක විස්තර කරන්න වෙලාව තිබ්බොත් අපේ මාතෘකාව සංඝගුණ විස්තර කරන එක නෙමෙයි සංඝයා කියන්නේ කවුද කියලා විස්තර කරන එක. ඒ නිසා ಗುಣ කතා කර කර ඉන්න ගියොත් එහෙම අපිට මාතෘකාවට අදාළ දේ කතා කරන්න වෙලාව නැති වෙනවා. ඒ නිසා මම මේ එකින් එක වචන විස්තර කරන්නේ නැහැ. සුපටිපන්න කියන ගුණය සංඝයාට තියෙනවා එක. උජුපටිපන්න කියලා ගුණයක් සංඝයාට තියෙනවා එක. ඥායපටිපන්න කියලා ගුණයක් සංඝයාට තියෙනවා එක. සාමිචිපටිපන්න භගවතෝ ශ්‍රාවක සංඝෝ. සංඝයාට සාමිචිපටිපන්න කියලා ගුණයකුත් තියෙනවා එක. ඊට පස්සේ පින්වත්නි ඉතිරි ගුණ ටික නැවතන ගුණ 4ක් නේ කියවේ. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලිකරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස කියලා ඉතුරු ගුණ 5කුත් කිව්වා. දැන් ඔතන මේ ගුණ 4 කියලා සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිචිපටිපන්න කියන ගුණ 4 කියලා ඊළඟ ගුණ 5 ආහුනේය පාහුනේ දක්ඛිනේ අංජලිකරණේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් කියලා මේ ලෝකෙට උත්තරීතර පින්කෙතක් කියන ඔය කියපු ගුණ 5 කියන අතර මැද මේ ගුණ 4කුත් ගුණ 5කුත් ඔක්කොම ගුණ 9ක්නේ. ඔය 4යි 5යි මැද්දේ කවුද සංඝයා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් විස්තර කරනවා හැම සංඝ ගුණ කියන හැම තැනකදී. මේ සුපටිපන්නෝ කියන ගාථාව ත්‍රිපිටකයේ එක තැනක දෙතැනක තුන් තැනක හතර තැනක පස් තැනක නෙමෙයි පින්වත්නි. බොහෝ තැන්වල සඳහන් වෙනවා. සුපටිපන්නෝ ගාථාව ගොඩාක් තැන්වල සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන හැම තැනකදීම කවුද සංඝයා කියන්නේ කියලා විශේෂයෙන් විස්තර කරනවා. මොකද අර බුදුවරු ගොඩක් නෑ ධර්මයේ ගොඩක් නෑ වුණාට සංඝයා කියනකොට එක පිරිසක් නෑ. එතන පිරිස් ගොඩක් ඉන්නවා. ඒ නිසා මේ කියන්නේ සංඝයා වෙන්නේ ඕන හැම කෙනාම නෙමෙයි කවුද සංඝයා කියන්නේ කියලා උන්වහන්සේ එතන විස්තර කරලා දෙන්නේ. ඒක අර ගාථා දෙකටම වඩා නැති වෙනසක් විදියට උන්වහන්සේ වගවලා ගන්න තැනක් හැටියට පේනවා. මොනවද දැන් මේකෙදි තව දෙයක් නේ දැන් සාමිචිපටිපන්න කියන ගුණය ගැන වෙනම විස්තර කරන තැනක් තියෙනවා. සාමිචිපටිපන්න සූත්‍රය කියලා අංගුත්තර නිකායේ. ඔය සූත්‍රයේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියනවා ගිහියාටත් සාමිචිපටිපන්න ගුණය තියෙනවා පැවිද්දාටත් තියෙනවා කිව්වා. එතෙන්දී සාමිචිපටිපන්න කියන ගුණේ ගිහියටයි පැවිද්දටයි තියෙන විදිහ දෙවිදිය පෙන්නනවා. යම් පැවිදි උත්තමී මහාන වෙච්ච කෙනෙක් තමන් ශ්‍රද්ධාවෙන් මිනිස්සු දෙන සිව්පස්සේ වළඳලා ඔහි ගත කරන්නේ නිකන් ඔය සමහර තිරිසන් සත්තු ඉන්නවා ගෙවල් වල බල්ලෝ එහෙම ඉන්නවා මේ ගෙදරින් දෙන දෙයක් කාලා ඔහේ නිදාගෙන ඉන්නවා කනවා නිදා ගන්නවා එක්ක ඔහේ කැරකි ඉන්නවා නිකන් හම්බෙනවනේ බල්ලට කෑම ටික බල්ලා ජොබ් එකක් කරන්නේ රස්සාවක් කරන්නේ ගෙදෙට්ට ආරක්ෂාවක් දෙනවා ඒක හරි මුරකාරයා ඉතින් බල්ලා කෑම ටික නිකන් හම්බෙනවා කාලා බීලා ඔහේ ඉන්නවා කැරකි හාමුදුරුවරු කියන්නේත් ඒ බල්ලෝ වගේ හැසිරෙන්න ඕන චරිතයක් නෙමෙයිනේ. හාමුදුරුවන්ට නිකන් දාන ටික දීලා පන්සලට වෙලා ඔහි කැරකි ඉඳලා හරියන්නේ නැහැ. හාමුදුරුවරු කියන්නේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. විශේෂයෙන්ම දහම් පිපාසාවක් ගිහියට වඩා තියෙන්න ඕනේ හාමුදුරුවන්ට. භික්ෂුවට. මොකද බුදුරජාණන් වහන්සේ අමාරුවෙන් අවබෝධ කරපු ධර්මය අමාරුවෙන් අවබෝධ කරලා කල්ප ගණන් කැපවීම කරලා අවබෝධ කරපු ධර්මය උන්වහන්සේ කියා දීලා තියෙනවා. ඒ ධර්මය අද වෙනකොට බලන්න හාමුදුරු කෙනෙකුට ඉගෙන ගන්න පහසුකම් කොච්චර තියෙනවද? පොත්පත් තියෙනවා හැම විදිහම අන්තර්ජාලයේ හැම තැනම දැන් අද ධර්මයේ තියෙනවා. හැබැයි අහුවෙන හැම පොතේම හැම තැනම ධර්ම නෙමෙයි ත්‍රිපිටකය තුල තියෙන විදිහයි භික්ෂුව හරියට ඉගෙන ගන්න ඕනේ. ව්‍යක්ත වෙන්න ප්‍රතිබල වෙන්න බුද්ධ වචනේ විදිහට පෙළ හරියට ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ
ධර්මයේ ඉගෙන ගන්න එක භික්ෂුව අතින් සිද්ධ වෙන දෙයක්. නිකන් ඔහේ දාන ටික වළඳවල දින්නේ කාලේ කන්නේ ධර්මයේ ඉගෙන ගන්න හැම තිස්සෙම ඉඩ තියෙන හැම වෙලාවකම ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ විමසන්න ඕනේ. ඒ ධර්මයේ තුල හිත පුහුණු කරන්න අවශ්‍ය පුහුණුවට අදාළ කරුණු හැම වෙලාවෙම විමසා දැනගන්න ඕනේ. භික්ෂුවකගේ පිරිහීමක් වෙනව නැත්තම් කවදාකවත් වැඩෙන්නේ නැහැ. නිකන් ඌරෙක් වගේ ඔහේ ඇඟ හැදෙයි එච්චරයි. ඊට පස්සේ තමයි ඔය බීලා සමාජ ජාලවල වගේ කෑ ගහලා කුණුහරුප කියලා වීඩියෝ යන්නේ. ඉතින් ධර්මයක් දන්නේ සමහර ගිහියෝ දන්න ධර්මියවත් ඇතම් ඇඟ වැඩිච්ච හාමුදුරුවෝ ඉන්නවා ධර්මඥාණයෙන් වැඩිලා නැති. හැමෝම නෙමෙයි සමහරු. එතකොට පින්වත්නි අන්න ඒ වගේ හරියට අර ගෙදරක ඉන්න බල්ලෙක් හා සමානයි. ඉතින් එහෙම හැදුණා පන්සල මුර කර කර ඉන්න විතරයි නිකන් දෙන දාන ටික වන්දලා. එහෙම වෙන්න හොඳ නැහැ. මේක මේ කියන්නේ ඒ වගේ භික්ෂුවක් ඉන්නවනම් හිතරිදෙයි. ඉතින් ඒකේ ඒ කෙනාගේ වරද මිසක් මේක හැම ස්වාමීන් වහන්සේටම කියන දෙයක් නෙමෙයි. බොහෝ ස්වාමීන් වහන්සේලා තමන්ගේ ජීවිතේ ගිහියෙකුට වඩා විශාල කැපවීමක් කරන විහාරස්ථානවල ඒ විහාරස්ථානේ ආරක්ෂා කරන එකම නෙමෙයි උන්වහන්සේලා ගමට කරන සේවය ධර්මයේ තුල හිත හසුරමින් මිනිසුන්ට කරන අප්‍රමාණ කැපවීම් තියෙනවා. අන්නේ කැපවීම් කරන භික්ෂුව ගිහියාට නිරන්තරයෙන් මෙයයි කුසලේ මෙයයි අකුසලේ මෙන්න මේකයි අර්ථ සහිත දේ මේකයි අනර්ථ සහිත දේ මේකයි කළ යුතු දේ මේකයි නොකළ යුතු දේ මේකයි සේවනය කරන්න ඕනේ මේකයි සේවනය කරන්න ඕනේ නැත්තේ කියන එක හැම වෙලාවෙම කියා දෙනවා. එතකොට මෙන්න මේ බුදු කෙනෙකුගේ අවබෝධය තමන් තුළට ග්‍රහණය කරගෙන ඒ දේ ගිහියාට කියා දෙන එක සාමිචි පටිපන්න ගුණය කිව්වා. එතකොට යම් කිසි මහාන වෙච්ච කෙනෙකුට තව තමන් ධර්මයේ නිතර ඉගෙන ගන්න නැත්නම් ඉගෙනගෙන තව කෙනෙකුට ඒක කියා දෙන්නේ නැත්නම් ඒ පැවිද්දා තුල සාමිචි පටිපන්න කියන ගුණය වැඩෙන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ සාමිචි පටිපන්න කියන සූත්‍රයේ මේ ගිහියාට පැවිද්දාට දෙන්නටම සාමිචි පටිපන්න ගුණය තියෙනවා කියලා කියන්නේ ඇයි? පැවිද්දා ඉගෙනගත්ත ධර්මයේ ගිහියාට දෙද්දී ගිහියා උපය ගන්න ධනය පැවිද්දාට පූජා කරනවා සිව්පසය විදියට. තමන්ගේ ධනයෙන් පැවිද්දාට පිණ්ඩපාත ඒ ආහාර ආදිය දානේ පිළිගන්නනවා. ගිලම්පස සිවුරු ඊට පස්සේ සේනාසන මෙන්න මේ වගේ ප්‍රත්‍ය පහසුකම් පිළිගන්නනවා. අන්නේ ගිහියා විසින් උපය ගන්න දේ පැවිද්දාට පිළිගන්නන එක ගිහියා තුළ තියෙන සාමිචි පටිපන්න ගුණය කිව්වා. එතකොට බලන්න සාමිචි පටිපන්න ගුණය ගිහියාගේ පැවිද්දාගේ දෙවිදියක්. පැවිද්දාගේ තියෙන්නේ පැවිද්දා ඉගෙනගත්ත ධර්ම ගිහියට දෙන එක. ගිහියාගේ තියෙන්නේ තමන් උපයගත්ත දෙයින් පැවිද්දාට ප්‍රතිපහසුකම් දෙන එක. දැන් අද සමහර වෙලාවට හාමුදුරුවෝ ගිහියාට ප්‍රතිපහසුකම් දෙනවා මේ දැන් ඔබ දන්නවා ඇතම් ගිහියෝ බලාපොරොත්තු වෙනවා හාමුදුරු කෙනෙක් වුණාට පස්සේ හාමුදුරුවන්ට ලැබෙන දේවල් ගමට බෙදලා දීලා ගිහියන්ට උදව් කරන්න ඕනේ කියලා. එතකොට ඒ වර්තමානයේ හැදිලා තියෙන ආකල්පය. හැබැයි භික්ෂුව කියන්නේ තමන්ට සිව්පසයෙන් ලැබිච්ච දේ සංඝයා අතරේ කැප විදියට භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට බෙදා දීමයි. ඒ ප්‍රත්‍යපහසුකම් හොය යන්නේ නැහැනේ භික්ෂුව. එතකොට භික්ෂුවට දැන් ගිහියන්ට උදව් කරන්න ගියොත් එහෙම දිගටම අපිට සිද්ධ වෙනවා ඒකට අවශ්‍ය කරන භෞතික දේ හොයන්න. ගිහියන්ට උදව් කිරීම පිණිස. ඒතර ගිහියාට උදව් කරන්න භෞතික දේවල් රැස් කර ඉන්න ගියොත් එහෙම පැවිද්දාට ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ කියා දීමේ සාමිචි පටිපන්න ගුණය නැති වෙනවා. එතෙන්දී ඔන්න ඔබ තේරුම් ගන්න දැන් සමහර ගිහියොත් පැවිද්දගෙන් භෞතික දේ ගන්න ගියාම භෞතික දේ ලබන්න ගියාම අන්තිමට ඒ ගිහියට ඒ පැවිද්දාගෙන් ධර්මය ගන්න එක අමතක වෙනවා. පැවිද්දාගෙන් ධර්මය ගන්න එක අමතක වුණාට පස්සේ අර ගිහියත් පිරිහෙනවා අන්තිමට මෙහෙම පැවිද්දත් පිරිහෙනවා. ඒ නිසා ඔබ පැවිද්දෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ කන බොන දේ නෙමෙයි. පැවිද්දෙක්ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ හැමතිස්සෙම මේ නිවනට සුගතියට උපකාර කරන
බුදු කෙනෙක්ගේ අවබෝධය නම් ওই ධර්මයයි ඔබ පැවිද්දගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ පින්වත්. ඒක තමයි පැවිද්දගෙන් ඔබට ලැබෙන්න ඕන සාමිචිපටිපන්න කියන පැවිද්දාගේ ගුණය වෙන්න ඕන. නැතුව ඔබ පැවිද්දාගෙන් කන බොන භෞතික දේවල් හොයන්න බලාපොරොත්තු වෙන්න යන්න එපා. දැන් එහෙම වෙන්න ගිහිල්ලා ඒකේ අනිත් පැත්ත ඊට පස්සේ වෙනවා ගිහිව හාමුදුරුවන්ට බණ කියනවා. එතකොට හාමුදුරුවෝ අතින් වෙන්න ඕන එක ගිහියා කරන්න ගන්නවා, ගිහියා අතින් වෙන්න ඕන එක හාමුදුරුවෝ කරන්න ගන්නවා. ගිහියෝ හාමුදුරුවන්ට දැන් බණ කියනවා ඊට පස්සේ. දෙක මාරු කර ගන්නවා. එහෙම මාරු කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඊටාම පැහැදිලිව සාමිචිපටිපන්න ගුණේ ගිහියා කරන්න ඕනේ මොකද්ද කියලා පෙන්නලා තියෙනවා, පැවිද්ද කරන්න ඕනේ මොකද්ද කියලා තියෙනවා. එතකොට දැන් මේ වගේ සාමිචිපටිපන්න ගුණය ගැන ඔහොම පෙන්නනකොට ඒක මේ ආර්ය සංඝ රත්නය තුලත් සාමිචිපටිපන්න ගුණය තියෙනවා. හැබැයි ඔය දන්පැන් වලින් ගිහියාට උපස්ථාන කරන සියලුම දෙනාට ඒක සාමිචිපටිපන්න ගුණයක් වුණාට ඒක ආර්ය සංඝ රත්නයේ ගුණය වෙන්නේ නැහැ හැමතැනදීම. දැන් අපි මෙහෙම කියමුකෝ. ඔබ දන්නවා අම්බපාලි නගර සෝබිනියක් විදිහට භාග්‍යතුන් වහන්සේට දන් දීලා තියෙනවා. නගර සෝබිනියක් විදිහට. හැබැයි යා මාර්ගඵලලාභියෙක් බවට පත් වෙන්නට පෙර ඒ දන් දුන්න අවස්ථාවල තමන් සතු තියෙන දෙයකින් සංඝයාට දන් දුන්නා කියලා එතන සාමිචිපටිපන්න ගුණයක් වුණ බව ඇත්තයි. හැබැයි එහෙම දුන්න පමණින්ම එයා සංඝ රත්නයට අයිති වෙන්නේ නැහැ නේ අම්බපාලි. එහෙම දුන්න පමණින්ම. එහෙනම් ඉතින් ඔය ඕනම ගමේ ගොඩේ ඕන මිනිස්සෙක් සාමිචිපටිපන්න ගුණේ තියෙනවා. මොකද ඔය සාමාන්‍ය මිනිස්සු මේ පන්සලට සලාක දානයක් දෙනවා. මම දන්න විදිහට බොහෝ ගම්මානවල පන්සලට දානයක් දෙන්නේ නැති ගියක් නැති තරම් වගේ. හැමෝම පන්සලට දාන දෙනවා. එතකොට ඒක ඒ අයගේ සාමිචිපටිපන්න ගුණයක්. හැබැයි එහෙමයි කියලා හැමෝම ආර්ය සංඝ රත්නයට අයිති වෙන්නේ නැහැ. සාමිචිපටිපන්න ගුණය තියෙන හැමෝම භාග්‍යතුන් වහන්සේගේ සංඝ රත්නෙ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආහුණේය පාහුණේ දක්ඛිනේ යුණ පමණිනුත් හැමෝම භාග්‍යතුන් වහන්සේගේ සංඝ රත්නයට අයිති වෙන්නේත් නැහැ. දැන් බලන්න ආහුණේය පාහුණේ දක්ඛිනේ ආදී ගුණ ටික සංඝ රත්නයට තියෙනවයි කියලා කියනවා වගේම භාග්‍යතුන් වහන්සේ ඇතැම් දේශනවලදී පෙන්නනවා මේක අම්මට තාත්තටත් තියෙනවා. අම්මා ළඟත් ආහුණේය පාහුණේ දක්ඛිනේ කියන මේ ගුණ තියෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ මේ අම්මා තාත්තා කියන්නේ බ්‍රහ්මයෝ වගේ කියලා කියනවා. ඒ අය ආහුණේයයි කියනවා, පාහුණේයයි කියනවා, දක්ඛිනේයයි කියනවා. ඒ කියන්නේ මේ ඇඟිලි බැඳලා වඳින්න ආර්ය සංඝ රත්නයටත් සුදුසුයි වගේම අම්මා තාත්තත් ඇඟිලි බැඳලා වඳින්න සුදුසු අය. ඒ අය හොයාගෙන ගිහිල්ලා දන් දෙන්න සුදුසුයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ තමන්ගේ ළඟට ආවට පස්සේ දන් දෙන්න සුදුසුයි. මේ වගේ පින්වත්නි ඊට පස්සේ පිනක් රැස් වෙනවායි කියලා හිතාගෙන දන් දුන්නොත් අනිවාර්යෙන් පිනක් රැස් වෙන අය. දක්ඛිනේය. ඒ කියන ගුණ ඔක්කොම අම්මා තාත්තලට තියෙනවා. හැබැයි තිබ්බපමණින් එහෙනම් අම්මලා තාත්තලා සියලුම දෙනා ආර්ය මහා සංඝ රත්නෙ වෙන්නේ නැහනේ. ඒ වගේ ආහුණේය පාහුණේය කියන ගුණ සංඝ රත්නෙට ඇත. හැබැයි ආහුණේය පාහුණේය ගුණ තියෙන සියලුම අය සංඝ රත්නෙ නෙමෙයි. ඔන්න ඕක තේරුම් අරගෙන දැන් අපි බලමු මේ සංඝ රත්නය කියන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ ඔතන විස්තර කරද්දී මේ ගුණ ටික කියලා උන්වහන්සේක කියන්න ඇත්තටම හේතුවක් තියෙන. දැන් අද උජුපටිපන්න කියන ගුණේ ගත්තත් හැමතැනටම සාමාන්‍ය කරලා කතා කරනවා. සමහරලාට බලන්න හාමුදුරු කෙනෙක් ටිකක් සැරපරුස වචන වලින් යම්කිසි රටේ වෙන අසාධාරණයක් කතා කරොත් එහෙම ඒ අසාධාරණයට උන්වහන්සේ මැදිහත් වෙලා ටිකක් රළු පරළු වචන කතා කරපු ගමන් ටක් ගාලා මිනිසුන්ගේ කටින් කියන්නේ අන්න උජුපටිපන්න කියලා. අන්න ඍජු ගති ගුණ. අන්න කොන්ද කෙලින් කරගත්ත ඍජු හාමුදුරු කෙනෙක් කියනවා. හැබැයි පින්වත්නි ඒ හාමුදුරුවෝ කොන්ද කෙලින් කරන් කතා කරා කියලා එතන උජුපටිපන්න කියලා කිව්වට මෙතන ආර්ය මහා සංඝ රත්නය තුල උජුපටිපන්නයි කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මෙතනදි කියන්නේ රාගය ඇති වෙන තැන රාගය ඇති කරගන්න නැති, ද්වේෂය ඇති වෙන තැන ද්වේෂය ඇති කරගන්න නැති, මෝහය ඇති වෙන තැන මෝහය ඇති කරගන්න නැති, ඇති වුණත් දුරු කරලා දාන, නැත්තම් හටගන්නේ නැති වෙන තැනට තමන්ගේ හිත ඍජු කරගත්ත ඒ ඍජුභාවය ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ ඒ සීල සමාධි ප්‍රඥා තුල ඇති වෙච්ච ඍජුභාවය මේ කියන්නේ.
නැතුව මේ සද්දෙට කතා කරලා කෙලින් කතා කරලා ආයි වැණි ඉන්නේ නැතුව කියන එක කෙලින්ම කියලා දැම්මා කියන එක ඒක අර අපි දැන් සාමිච්චිපටිපන්න ගුණයත් සාමාන්‍ය විදිහට කතා කරා නම් අහුනේ පහුනේ ආදී ගුණත් සාමාන්‍ය විදිහට කතා කරා නම් උජිපටිපන්න ගුණෙත් එහෙම සාමාන්‍ය විදිහට කතා කරන්න පුළුවන්. ඒක බැරි නෑ. හැබැයි ආර්ය මහා සංඝරත්නය තුල තියෙන උජිපටිපන්න ගුණය කියන්නේ මේ ඍජුව කතා කරා, කෙලින් කතා කරා ඒක නෙමෙයි පින්වත්නි. ආර්ය මහා සංඝරත්නය කොහොමවත් විශාරදයි. හැබැයි විශාරදයි කියන්නේ චණ්ඩී කියන එක නෙමෙයි. සමාජය ඉස්සරහා ගැහුවොත් ගහන්න බැන්නොත් බයින්න තරම් එහෙම චණ්ඩිකම කියන එක ඍජු ප්‍රතිපදා කියලා හිතුවට ආර්ය මහා සංඝරත්නය ඔතෑනි බෙලහීනත් නැහැ. හැබැයි ආර්ය මහා සංඝරත්නය චණ්ඩිත් නැහැ. ඒ ඍජුකම කියන්නේ හිතේ තියෙන කෙලෙස් දුරු කරන එහෙම නැත්නම් කෙලෙස් දුරු කරගත්තා වූ ඍජුකම. දැන් බලන්න කෙනෙකුට තරහ එන තැනක තරහක් ආවට පස්සේ පින්වත්නි ඍජු නැහනේ. අර හිතට බොළඳ උනානේ. ඒ තරහ ඇති වෙච්ච තැන ඒ කෙනා බොළඳයි. ඒ කෙනා හිතට වසඟ වෙලා, හිතට අහු වෙලා, මායයට අහු වෙලා. ඉතින් මායයට අහු වෙච්ච තැන මායාගේ අතකොළුවක් වෙච්ච තැන කොයි ඍජුකමක්? එතන කොයිද ඍජුකම? ඍජුකම කියන එක තියෙන්නේ මායයට අහු වෙන්නේ නැතුව ද්වේෂයට හිතට වසඟ වෙන්නේ නැතුව ඒ හිත රැක ගන්න පාලනය කරගන්න වීරියක් තිබ්බනම් අන්නේ වීරියවන්තකම තමයි ඍජුකම කියන්නේ. එතකොට දැන් මේ වගේ දැන් ඔය සංඝ ගුණ හැල්ලු කරගෙන තියෙනවා සමාජයේ. ඒකත් පෙන්නලා දුන්නේ ඔන්න ඕවගේ වෙන නිසා දෝමන්දා බුදුහාමුදුරුවෝ මෙතන විශේෂයෙන් වග බලා ගන්නවා කවුද ඇත්තටම සංඝයා කියන්නේ කියලා විස්තර කරන්න. ඒ නිසා සංඝයා විස්තර කරනකොට උන්වහන්සේ කියනවා යදිදං චත්තාරි පුරිස විගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. අන්න ඒස භගවතෝ ශාවක සංඝෝ කියන්නේ ඒ අය තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. මෙතන සංඝයා කියන්නේ පින්වත්නි පිරිස. එතකොට කවුද පිරිස? අට්ඨ පුරිස පුද්ගලා. පිරිස 8ක් ඉන්නවයි කිව්වා. එහෙනම් පිරිස කියනකොට අපිට ඕන පිරිස ගන්නත් බෑ. දැන් හාමුදුරුවෝ වශයෙන් ගත්තත් රටේ ඉන්න හාමුදුරුවෝ ටික ඔක්කොම පිරිසක් නේ පින්වත්නි තන්න පුළුවන්. හැබැයි පිරිසක් වුණ පමණින්ම සියලු දෙනා සංඝයා වෙන්නේ නැහැ. සංඝයා වෙන්න නම් අට්ඨපුරිස කියන අටපිරිස වෙන්න ඕනේ. කවුද අටපිරිස? සෝතාපන්න මාර්ගයේ ඉන්න පිරිස. ඒ කියන්නේ සද්ධානුසාරිය දැන් විස්තර කරනවා ඊටාම පැහැදිලිව සෝතාපන්න මාර්ගයේ ඉන්නේ කවුද කොයි වගේද කියලා. සකදාගාමි මාර්ගයේ ඉන්න පිරිස, අනාගාමි මාර්ගයේ ඉන්න පිරිස, අරහත් මාර්ගයේ ඉන්න පිරිස කියන මේ මාර්ගය තුල ඉන්න තාම ඵලයටපත් වෙච්ච නැති මේ මාර්ගය තුල ප්‍රතිපදාව වඩන පිරිස. එතකොට 4 පිරිසක් ඉන්නවා මාර්ගය තුල ඉන්න පිරිස්. සෝවාන් මග, සකදාගාමි මග, අනාගාමි මග, අරහත් මග. ඒ ඵලයට තාමපත් වෙමින් යන ඒ මග යන පිරිස. ඊට පස්සේ ඵලයටපත් වෙච්ච පිරිසත් 4 පිරිසක් ඉන්නවා. සෝවාන් ඵලයටපත් වෙච්ච පිරිස. සකදාගාමි ඵලයටපත් වෙච්ච පිරිස. අනාගාමි ඵලයටපත් වෙච්ච පිරිස. අරහත් පිරිස. එතකොට ඔන්න ඵලයටපත් වෙච්ච පිරිස 4යි. එතකොට මාර්ගය තුල පිරිස 4යි, ඵලයටපත් වෙච්ච පිරිසයි 4 ඒව දෙක 8යි. ඔය අය තමයි අට්ඨ පුරිස කිව්වා. පිරිස 8. ඒ පිරිස 8 තමයි පිරිසට එතකොට කියනවා සංඝ කියලා. සංඝ කියන්නේ එහෙනම් ඔය පිරිස ඇත්තටම ඒ පිරිස සිව්වනක් පිරිස. සිව්වනක් පිරිස තුලම අෂ්ට පිරිස ඉන්නවා. සිව්වනක් පිරිසෙම 8 පිරිස ඉන්නවා. කවුද දැන් සිව්වනක් පිරිස කියන්නේ? බික්කු බික්කුණි උපාසක උපාසිකා. එතකොට පින්වත්නි බික්කු බික්කුණි උපාසක උපාසිකා කියනකොට ඔබ දන්නවා භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකා කියනකොට ඔය හැම පිරිසකගෙම ඇත්තටම මේ සෝවන් මාර්ගයේ ඉන්නවා. සකදාගාමි මාර්ගයේ ඉන්නවා. අනාගාමි මාර්ගයේ ඉන්නවා. අරහත් මාර්ගයේ ඉන්නවා. ඔය 8 පිරිස සිවණ පිරිසම. භික්ෂු භික්ෂුණීත් ඉන්නවා, උපාසක උපාසිකාත් ඉන්නවා. ඒ අය ඔක්කොම එතකොට ඒස භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ අය ඔක්කොටම සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ඔය ගුණ ටික තියෙනවා. මොකද ඒගොල්ලෝ මාර්ගඵලලාභී අය. ඒ අය ගිහි වුණත් පැවිදි වුණත් මගඵලලාභී නම් ඒ අය සුපටිපන්නයි. සුපටිපන්න කියන්නේ ආර්යශ්‍රාංගික මාර්ගයට පිළිපන්න අය. පින්වත්නි, අපි බැලුවොත් එහෙම ඵලයටපත් වෙච්ච අය අතරේ ඔය සිව්වන පිරිසමයි ඉන්නවනේ. දැන් අරහත්වයටපත් වෙච්ච ගිහි
උපාසක උපාසිකාව අඩු වුණත් නැතුවම නෙවෙන්නේ. ඒතර සකදාගාමි ඵලයටපත් වෙච්ච සෝවාන් ඵලයටපත් වෙච්ච අනාගාමි ඵලයටපත් වෙච්ච බික්කු බික්කුණී වගේම උපාසක උපාසිකාවොත් ඉන්නවා. එහෙනම් පින්වත්නි මේ අය ඔක්කොම ඒස භගවතෝ ශ්‍රාවක සංඝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. ඒතර හාමුදුරු කෙනෙක් බීලා කෑ ගහලා කුණුහරුප කියලා පාරේ දැඟලුවොත් කෑ ගැහුවොත් එහෙම නැත්නම් හාමුදුරු කෙනෙක් බීලා වාහනයක් කෙලවන් ගිහිල්ලා මේ සිවුරකුත් නැතුව අඳන පිටින් ගිහිල්ලා මිනිස්සු අයියෝ මේ අපි සරණ යන අයද කියලා කියනෝනේ මේ මිනිස්සයා සංඝරත්න කියන්නේ කවුද කියලා දන්නේ නැතිකමනේ. කවදාකවත් මේ අෂ්ටාර්ය පුද්ගලයෝ මාර්ගඵල වලටපත් වෙච්ච උත්තමයෝ බීලා පාරවල් ගානේ කෑ ගහගෙන එහෙම යන්නේ නැහනේ. බැරියල් පෙරලගෙන උද්ඝෝෂණ කරන්නේ නැහනේ පින්වත්නි. එහෙනම් මේ ඔබ සංඝරත්නය කියලා දකින සංඝයායි තෙරුවන් තුල සංඝයායි දෙකක්. දැන් මේකෙන් ඔබට හිතෙන්න පුළුවන් සංඝ කියන වචනෙට අදාළ වෙන්නේ එහෙනම් අනිවාර්යෙන් පැවිද්දෝ විතරක් නෙමෙයි ගිහියොත් අයිති කියලා. එතෙන්ද කියන්න ඕන විශේෂයෙන්ම සංඝ කියන වචනේ තේරුම් තියෙනවා. එක තේරුමක් නෙමෙයි. සංඝ කියන වචනෙට තේරුම් ගොඩක් තියෙනවා. එකක් තමයි පිරිස. එතකොට ශ්‍රාවක සංඝෝ කියන්නේ ශ්‍රාවක පිරිස. ඒ වෙල සිවණ පිරිස. ඒකේ කාර්යයක්. ඒ අර්ථය තමයි කෙලින්ම සරණ යන තෙරුවන්ගේ රත්නයට අයිති වෙන්නේ. තුන්වෙනි රත්නෙට. හැබැයි එතෙන්දී අමතක නොකර කියන්න ඕනේ භික්ෂුන් වහන්සේලාටත් සංඝ කියන වචනේ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලාට. සංඝ රත්නය කියලා අපි බුද්ධ රත්නේ ධම්ම රත්නේට අමතර සංඝ රත්නේ කතා කරන එකේදී සියලුම දෙනා මේ පැවිදි වෙච්ච හැමෝම උපසම්පදා වෙච්ච හැමෝම එතෙන්ට අයිති නොවුනට සංඝයාටත් අපි භික්ෂූන්ටත් සංඝ කියලා කියනවා. එතෙන්දි ගිහියෝ අයිති වෙන්නේ නැහැ. දැන් සංඝ රත්නේ එතකොට එක පැත්ත එක අදහසකින් සංඝ රත්නේ කිව්වම ගිහියෝ අයිති වෙනවා මාර්ගඵලලාභී. පැවිද්දොත් මාර්ගඵලලාභී. වෙන කිසිම මගපල් නොලබපු ගිහියෙක් අයිතිත් නැහැ. මගපල් නොලබපු පැවිද්දෙක් අයිතිත් නැහැ. තෙරුවන් සරණ තුල සංඝ රත්නෙට. ඒක පැහැදිලි. හැබැයි ඕනෑම සතර පාරිජිකා වෙච්ච නැති උපසම්පදාවේ භික්ෂූන්ට සංඝ රත්නය තුල විශේෂයෙන්ම මහා සංඝයා කියනකොට සංඝයාට අයිති වෙනවා. සංඝයා කියන තැන. ඒ කොහොමද? දැන් ඔබ දන්නවා සංඝයාට විනය කර්ම තියෙනවා. සංඝ කර්ම කියලා කියනවා. ඒ සංඝ කර්මයකට පින්වත්නි ගිහියන්ට සහභාගී වෙන්න බෑ මේ සංඝයාගේ කටයුතු වලදී. විනය කටයුතු වලදී. එතන සංඝ කර්ම කිව්වේ සංඝයාගේ කටයුතු. එතනදී පැහැදිලිව භික්ෂූන් කියලා කියන්න වෙනවා. මොකද මට ඔක කියන්න වෙන්නේ දානයක් සාංගික කරනවා කියලා කියනවා. දානයක් සාංගික කරනවා කියලා කියන්නේ කිසිසේත්ම ගිහියෝ ගැන නෙමෙයි. කිසිම සාංගික කරන දානයකට මොනම විදියකින්වත් ගිහියෙක් අයිති වෙන්නේ නැහැ. උපාසකයෙකුට උපාසිකාවකට දාන සාංගික කිරීමක් කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. සාංගික දාන 7යි ලෝකේ තියෙන්නේ. දක්ඛිනා විභංග සූත්‍රයේ තියෙනවා ඒ දාන සාංගික දාන 7. එතකොට ඒ සාංගික දාන 7 එක ගිහියෙක්වත් අයිති වෙන්නේ නැහැ. උපාසක උපාසිකාව සාංගික දානයකට අයිති වෙන්නේ නැහැ. එහෙනම් දානයක් සාංගික කරනවා කියන තැන සංඝයාට අයිති වෙන දේ කියලා කියද්දි එතනදී සංඝ කියන්නේ බික්කු බික්කුණී විතරයි. එතකොට භික්ෂු භික්ෂුණීන්ට මේ සංඝ කියලා කියනවා. තෙරුවන් තුල වෙනම සංඝ කියලා වෙන අර්ථකින් කතා කරනවා. අර කැරට් කියනකොට කන එළවලුවටයි රත්තරන් මිම්මකටයි දෙකටම කැරට් කියන වචනේ ගත්තා වගේ වැඩක් මේක. ඒ නිසා මේ එකම වචනේ වුණාට මේක පටල ගන්න එපා. අපි සරණ යන්නේ නැහැ හැම හාමුදුරු කෙනෙක්ම. අපි සරණ යන්නේ නැහැ හැම ගිහියෙක්ම. අපි සරණ යන්නේ අෂ්ටාර්ය පුද්ගලයෝ. ඉතින් මේ ගැන පින්වත්නි තවත් විශේෂ සූත්‍රවල සඳහන් වෙන තැන් නැතුව නෙමෙයි. අපිට ඒ ගැන විශේෂයෙන් විමසලා බලන්න පුළුවන්. දැන් එතකොට ඔබ දකින්න අපි මේක විශේෂයෙන් සමන් දෙවියෝ ගැන කතා කරන වෙලාවෙදිත් කිව්වා සමන් දෙවියන් කියන්නේ සංඝ රත්නයට අයිති කෙනෙක්. අපි සරණ යන අෂ්ටාර්ය පුද්ගලයන් අතර කෙනෙක්. සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඕක අපි අර නෙල්ලිගල සමන් දේව ප්‍රතිමාව විවෘත කරපු පින්කම දවසේ විශේෂයෙන් මේ දේශනාවේ මම ඔබට විස්තර කරලා දුන්නා. නමුත් මට මේ වෙලාවේ මේ තවත් විශේෂ සූත්‍ර කීපයක්ම මේකට එකතු කරලා කතා කරන්න කියලායි මම අද සූදානම් වෙලා තියෙන්නේ. ඒකයි දැන් මෙච්චර මේ ටික විස්තර කරලා දෙන්නේ. මේ සංඝ කියන වචනේ ගිහියෙකුට කොහෙත්ම පාවිච්චි කරන්නේ නැහැ කියලා කෙනෙක්ට හිතෙනවා නම් අංගුත්තර නිකාය 2 සෝබෙන්ති කියන සූත්‍රය කියවලා බලන්න පුළුවන්. ඔය සෝබෙන්ති කියන සූත්‍රයේ තියෙනවා පින්වත්නි සිල් සපන් මහණෙක් වේද. ඒ කියන්නේ හොඳ සීලයෙන් යුක්ත ස්වාමීන් වහන්සේ නම. හාමුදුරු කෙනෙක්. එහෙම නැත්නම්
මෙහෙණක් ඉන්නවා. ආගම බුහුසු මෙහෙණක් වේද මේ බික්කුණීන් වහන්සේලා. සදහැතියම් උවැසුවෙක් වේද සදහැතියම් උවැසියක් වේද. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත උපාසකෙක් හරි උපාසිකාවක් හරි ඉන්නවා. මොහු සංගුණ හොබවත් මේ අය සංඝයා හොබවන. මොහු අනාහි සංඝ සෝබනයෝය. මේ හතර ගොල්ලම සංඝ සෝබන කියන කොටට අයිති. සංඝයාව හොබවනවා මේ අතරින්. හැමෝම නෙමෙයි. මහාන වෙච්ච පමණින් හෝ එහෙම නෙමෙයි. දැන් මගපල්ලාභී සියලු අෂ්ටාර්ය පුද්ගලයෝ පින්වත්නි ශ්‍රද්ධාවන්තයි. අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාවන්තයි අවිච්ඡප්පසන්නයි. එතකොට ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාව අතරේ අෂ්ටාර්ය පුද්ගලයන්ට අයිති කෙනෙක් ඉන්නවනම් කිසිම කාරණයක් නැහැ. ඒ අය සංඝයා හොබවනවා. මේක දැන් ඒ වගේ දේශනවල බුදුරජාණන් වහන්සේ විස්තර කළාම තියෙනවා. ඒතර මේ ආර්ය සංඝ රත්නය ගැන සිහිපත් කරනකොට උන්වහන්සේ මේ ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම පටිපන්න කියලා කියනකොට මේ එතනදී ඔය සෝබෙන්ති කියන සූත්‍රය තුල හරි පැහැදිලිව කියනවා ව්‍යක්ත විසරද විනීත බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම පටිපන්න භික්ෂූන් කියන්නේ ස්වාමීන් වහන්සේලා සංඝයාට අයිති වෙනවා. එතකොට ව්‍යක්ත විසරද විනීත බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම පටිපන්න භික්ඛුණීනුත් සංඝයාට අයිති වෙනවා. ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම පටිපන්න උපාසකයෝ සංඝයාට අයිති වෙනවා. ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම පටිපන්න උපාසිකාව සංඝයාට අයිති වෙනවා. කෙනෙකුට පින්වත්නි ව්‍යක්ත වෙන්න විසරද වෙන්න බහුශ්‍රුත ධර්මදර විනයදර වෙන්න මේ සාමාන්‍යයෙන් මොකක් හරි ධර්ම කරුණු ටිකක් නිකන් දැනගත්ත පමණින් යා ව්‍යක්ත වෙන්නේ නැහැ. ඇත්තටම මේ කියන ලක්ෂණ ටික සියල්ල තියෙන්න නම් සීලය තුල ආරේකාන්ත සීලයක් තියෙන්න ඕනේ. හැම කෙනෙකුට මේක එහෙම ලැබෙන්නේ. ආරේකාන්ත සීලයක් තියෙන්න ඕනේ. මේ කියන විදියට ධම්මානුධම්ම පටිපන්න කෙනෙක් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන කෙනෙක්. අෂ්ටාර්ය පුද්ගලයෝ පින්වත්නි. එවැනි උත්තමයෝ තමයි මේ බුද්ධ ශාසනය තුල අෂ්ටාර්ය පුද්ගලයන් විදියට ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ. එහෙනම් ආර්ය මහා සංඝරත්නය කියන වචනේ අපි දැකලා තියෙනවා හැම තැනම සමහරු පාවිච්චි කරනවා හාමුදුරුවරුන්ට. මේ ඕනම ස්වාමීන් වහන්සේ නමකට ආර්ය මහා සංඝරත්නය කියලා පාවිච්චි කරන්න එපා පින්වත්නි. ආර්ය මහා සංඝරත්නය කියන එක එතකොට ගිහියොත් ඉන්නවා ආර්ය මහා සංඝරත්නය. අෂ්ටාර්ය පුද්ගලයන්ට විතරයි ආර්ය මහා සංඝරත්නය කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ ආර්ය පුද්ගලයන්. ආර්ය වෙන්න නම් ආර්ය සත්‍ය අවබෝධ කරපු උත්තමයෝ වෙන්න ඕනේ. ආර්ය න්‍යාය අවබෝධ කරපු උත්තමයෝ වෙන්න ඕනේ. ආර්ය ශ්‍රාවකයෝ වෙන්න. එතකොට ආර්ය මහා සංඝරත්නයට එහෙනම් බික්කු බික්කුණී වගේම ආර්ය මහා සංඝරත්නයට අයිති මාර්ගඵල ලැබපු සියලු උපාසකයෝ මාර්ගඵල ලැබපු සියලුම උපාසිකාවෝ ආර්ය මහා සංඝරත්නයට අයිති. මාර්ගඵල ලැබල නැති පැවිද්දෙක් කියනවා නම් ඒ පැවිද්දා ආර්ය වූ තත්ත්වයටපත් වෙලා නැහැ. ආර්ය මහා සංඝරත්නය කියන අයිතියක් නැහැ පින්වත්නි එතන. ඒක හොඳට මතක තියාගන්න. දැන් සමහරව දැන් මම දන්න සමහරව ඉන්නවා මේ දුරකථන ඇමතුමක් දීලා ස්වාමීන් වහන්සේ නමකට කතා කළා මගේ ආර්යයන් වහන්සේ කියලා කතා කරන සමහරව ඉන්නවා. එහෙම හැම හාමුදුරු කෙනෙකුටම ආර්යයන් වහන්සේ කියන්න යන්න එපා. එතකොට මේ ඔතන දැන් කුද්දක නිකායේ තියෙනවා ධම්මපද උපග්‍රන්ථයේ තියෙනවා එක තැනක මාර්ගඵලයන්ට පැමිණි ධර්මාවබෝධ කළ ගිහි පුද්ගලයා අගාරීය මුනි. ඒ වගේම මාර්ගඵලයට මේ ධර්මාවබෝධයට පත්වෙච්ච පැවිද්දා අනගාරීය මුනි කියලා. අගාරිය කියන්නේ ගිහි ගෙදර ඉන්නවා. අනගාരിക කියන්නේ ගිහිගේ අතෑරලා. එතකොට ගිහි ගෙදර ඉන්න මුනි සහ ගිහිගේ අතෑරිය මුනි කියලා කියනවා මේ මාර්ගඵල අවබෝධයට පත්වෙච්ච ගිහියාට සහ පැවිද්දට. ඒ වගේ පින්වත්නි මේ අටපිරිස ගැන හොඳට ඔබ තේරුමක් ඇතුව කටයුතු කරන්න. මේ සතර පුරුෂ මේගොල්ලෝ මේ බුද්ධ ශාසනය තුල සාක්ෂිකාරයෝ වගේ. ඒ කියන්නේ බුදු කෙනෙක් අවබෝධ කරපු ධර්මය තමන්ටත් අවබෝධ කරන්න පුළුවන් කියලා තමන් විසින් මේ මාර්ගයේ ගමන් කරලා ඵල ලැබමින් සාක්ෂි පෙන්නපු උත්තමයෝ. මේ අෂ්ටාර්ය පුද්ගලයන්.
ඒතර ඒ අය තමයි සරණ යන්නේ. නැත්තම් වෙන මේ ධර්මයක්වත් දන්නේ නැති සිවුරක් දාගත්ත පමණින් ඕන කෙනෙක් සංඝ රත්නය කියලා අපි සරණ යන්න. සරණ කියන එක එච්චර බාල්දු වෙන දෙයක් නෙමෙයි පින්වත්නි. සරණක් යනවා කියන්නේ කෙනෙක් ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. බුදු කෙනෙක්ව සරණ යන අද්දකෙන්ම තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන අද්දකම වැඳගෙනනේ සංඝ රත්නියත් සරණ යනවා කියන්නේ. එතකොට ඒකට සිවුරක් දරාගත්ත ඕනම කෙනෙක් ඉන්න පුළුවන් නම් එයාව සරණ යන්න හේතුව මොකක්ද කියලා බලන්න ඕනේ. සිවුරක් දාගත්ත ඕන කෙනෙක් සරණ යන. අනිත් එක තමයි මෙතන සංඝ කියන්නේ පිරිස නිසා මේක පිරිසක් විදියට ගන්න ඕනේ. ගෲප් එකක් නම් ගෲප් එකක්. ඒක වෙන වෙනම තනිව ගන්න බෑ. අපි කියමු බිම්බිසාර රජතුමා සෝතාපන්න වෙච්ච කෙනෙක් නිසා එතුමා මේ අෂ්ටාර්ය පුද්ගලයන් අතරට අයිති. ඒතර එතුමා අෂ්ටාර්ය පුද්ගලයන් අතරට අයිති සංඝ කියන ගොඩට අයිති වුණාට අපි පුද්ගලිකව බිම්බිසාර රජතුමා සරණ යන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. විශාකාව සෝතාපන්නයි කියලා විශාකාව පුද්ගලිකව සරණ යන්නේ නැහැ. විශාකාව සෝතාපන්න ශ්‍රාවිකාවක් වශයෙන් අන්නෙතෙන්දී අෂ්ටාර්ය පුද්ගලයෙක් විදියට ආර්ය වූ තැනැත්තියක් විදියට එතෙන්දී සංඝ කියන පොදුවේ සරණ යනවා. විශාකාවත් ඇතුළත්ව. නැතුව විශාකාව පුද්ගලිකව සරණ යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් දැන් වර්තමානයේ සමහරලාට හාමුදුරුවෝ රහත් වුණා කිව්ව ගම එහෙනම් ඔබ වහන්සේත් අපි සරණ යන කොටට දැන් අයිති ඔබ වහන්සේව මම සරණ යනවා කියලා පුද්ගලිකව සරණ යනවා. දැන් ඒ කාලේ සමහරලාවට හාමුදුරුවරුන්ට පුද්ගලිකව ඇවිල්ලා ඔබ වහන්සේව මම සරණ යනවා කියපු ගිහියෝ හිටියා පින්වත්නි. ස්වාමීන් වහන්සේලාට ඇවිල්ලා කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට ඇවිල්ලා කියපුවා ඉන්නවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියපුවා ඉන්නවා. මම ඔබ වහන්සේව සරණ යනවා අද පටන් මා ඔබ වහන්සේගේ උපාසකෙක් වශයෙන් දරා ගන්න කියලා සමහර ගිහියෝ ඇවිල්ලා ඒ පැහැදිච්ච ස්වාමීන් වහන්සේලාට කියපු අවස්ථාව තිබ්බා. දැන් අදත් ඒක වෙනවා. එතකොට පුද්ගලික සරණ යාමක් නෙමෙයි මේ සංඝ සරණය කියලා කියන්නේ. සංඝ රත්නේ සරණ යනවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කාරණා තේරුම් ගත්තොත් එහෙම ඔබ හිතන්නකෝ ඒතකොට අෂ්ටාර්ය පුද්ගලයා කියන්නේ පැහැදිච්ච කෙනෙක්ගේ අපැහැදී ඉන්න හේතු වෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි කවදාවත්. අෂ්ටාර්ය පුද්ගලයන් තුල ඉන්න සංඝයා අපි සරණ ගිහිල්ලා තියෙන ඒ ඇත්ත පින්වත්නි. ඒතර මේ යුගයේ වුණත් මාර්ගඵලලාභී යම් උත්තමයෙක් ඉන්නවනම් අපේ උත්තමයව දොහොත් මුදුන් දීලා වන්දනා කරමින් සරණ යනවා. හැබැයි මේ යුගේ නැති වුණා කියලා එහෙනම් අපිට සරණ යන්න කෙනෙක් නැහැ කියලා කියන්න එපා. බුදුහාමුදුරුවොත් එහෙනම් දැන් ජීවමානව නැහැනේ. හැබැයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා උන්වහන්සේ සරණ යනවා. එහෙනම් හිතන්න යම්කිසි කාලෙක මාර්ගඵලලාභී එක්ක කෙනෙක්වත් ලෝකේ නැති වුණා කියලා. හැබැයි ඒ සරණ යනවා. ඒ සරණ යන්නේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනවම් පාලා ජීවමානව හිටියේ නැතත් උන්වහන්සේ සරණ යනවා වගේ. අපි සරණ යන සංඝ රත්නෙට එහෙනම් මේ කාලේ ඉන්න මාර්ගඵලලාභීන් විතරක් සරණ යනවා කියන එක නෙමෙයි. මේ යුගයේ තුල අෂ්ටාර්ය පුද්ගලයෝ යම් තාක් ඇද්ද ඒ අය පමණක් අපි මේ කාලේ සරණ යනවා නෙමෙයි. ඔය අෂ්ටාර්ය පුද්ගලයන්ට ඒතර පිරිනිවන් පාපු සියලුම රහතුන් අයිති පින්වත්නි. එහෙනම් අපි කතා කරන සාරිපුත්ත මහ රහතන් වහන්සේ අයිති, මුගලන් මහ රහතන් වහන්සේ අයිති, කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ අයිති. අපි කතා කරන සියලුම මාර්ගඵලලාභී රහත් විශේෂම රහත් උත්තමයෝ පිරිනිවන් පාපු සියලුම රහත් උත්තමයෝ අයිති. එතකොට ඔතෙන්දී අඟුලිමාල මහ රහතන් වහන්සේ පවා අයිති. අපි සමහර වෙලාවට දැන් ඔය බාහිදාරුචීරිය වගේ දරකෝඩු ටිකක් ඇඳගෙන පිරිනිවන් පාපු උත්තමයෝ ඉන්නවා. අපි සරණ ගිය සංඝ රත්නයට ඒ පිරිනිවන් පාපු උත්තමයෝ පවා අයිති. සරකාණි වගේ ගිහි ඇඳුම් ඇඳගෙන පිරිනිවන් පාපු උත්තමයෝ ඉන්නවා. එතකොට සරකාණි වගේ ගිහි ඇඳුමින් පිරිනිවන් පාපු උත්තමයෝ අපි සරණ යන සංඝ රත්නයට ඉන්නවා අයිති පින්වත්නි. එතකොට අනාගාමී ඵලයේ තුල ජීවිතය අතහැරලා සුද්ධාවාස ගත වෙච්ච සියලු ශ්‍රාවකයෝ අනාගාමී වෙච්ච අපි ප්‍රසිද්ධ දන්න චරිත අතර බලන්න බක්කුල මේ නකුල මාතා නකුල පිතා ඒ නකුල මාතා නකුල පිතා වගේ අය ගත්තත් ඒතර අපි සරණ යන සංඝ රත්නෙට ඒ අයත් අයිති. එහෙනම් සකදාගාමී වෙලා ජීවිතය අතහැරපු අය, සෝවාන් වෙලා ජීවිතය අතහැරපු අය හැම කෙනාම අපි සරණ යන සංඝ රත්නෙට අතීතේ ජීවිත අතහැරපු අය තැන හැමෝම අයිති. මේ කාලේ කවුරුත් සෝවාන් කෙනෙක් හිටියේ නැහැ කියමුකෝ, නිකන් හිතමුකෝ. එහෙම අපිට කාටවත් නැහැ කියන්න බෑ. ආර්ය මාර්ගයේ වඩන උත්තමයෝ ඉන්නව අදටත් ලෝකේ. ආර්ය මාර්ගයේ තේරුම් ගත් උත්තමයෝ ඉන්නවා, ආර්ය ඵලයන්ටපත් වෙන උත්තමයෝ ඉන්නවා. එහෙම කවුරුත් නැහැ කියන්න බෑ අපිට. හැබැයි අපි හිතමුකෝ නැහැ කියලා නැති වුණත් අතීතයේ ඒ මාර්ගඵලයන්ටපත් වෙච්ච හැමදෙනාමත් එහෙනම් ඔබ සරණ යන පිරිස කියලා තේරුම් ගන්න.
එහෙනම් කවුරු හරි කෙනෙක් සිවුරක් දාගෙන මොන හරි දුස්සීලකමක් කරපු පමණින් අනේ අපිට සංඝ රත්නේ සරණ යන්න බෑ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සරණ දෙකයි මේ කාලේ අපිට බුද්ධ ධම්ම විතරයි සරණ යන්න තියෙන්නේ. සංඝයාගේ මොන සරණක්ද? සංඝයා හැසිරෙන්නේ කිසිම විදියකින් මේ සරණ යන්න පුළුවන් සුදුසු තත්වයක නෙමෙයි කියලා කෙනෙක් චෝදනා කරාට ඔවුන් එතනදී මේ සරණ කියන එක දන්නෙත් නෑ. ඇත්තටම වර්තමානයේ සරණ ගැන හරියට පැහැදිලි අවබෝධයක් නෑ. මොකද්ද සරණ යනවා කියන්නේ කියලා. ඇත්තටම සරණ යන්න නම් පින්වත්නි එතන තියෙනනේ අසරණකම තේරුම් ගැනීම. අසරණකම තේරුම් ගන්න තියෙන්නේ ධර්මයේ තුලින්මයි. දැන් බලන්නකෝ අද අපි බණ අහන්න කලින් සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ආදී ওই ටික කියලා තමයි බණ අහන්න ගන්නේ. හැබැයි බුද්ධ කාලේ ධර්මයේ අහලා ඉවරුණාට පස්සේ කියනවා මම බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා, තෙරුවන් සරණ යනවා, මම උපාසකෙක් විදිහට පිළිගන්නේ කියලා ධර්මයේ අහලා ඉවරුණාට පස්සේ කියනවා. ඇයි ඒ? ධර්මයේ අහනකොට Tamanට පේනවා මේ සසර තුල Taman කොච්චර අසරණයිද? අසරණයි කියන්නේ අනේ අපිට දැන් හරියට කණ්ඩත් නැහැ මේ පොල් තෙල් වලත් විස අරකයි මේක ඒ අසරණකම් නෙමෙයි පින්වත්නි. ඒ වස විස මේ ප්‍රමිති ආයතන වල අපිට හරියට වස විස ගැන කියලා දෙන්නේ නැහැ. මේ අපිව රවට්ටලා අපි අසරණයි දැන් අපිට ජීවත් වෙන්න විදියකුත් නැහැ. අරකයි මේකයි ඒ අසරණකම් නෙමෙයි. මේ අසරණයි කියන්නේ සංකත වූ ඒ කියන්නේ හේතුන් නිසා හටගත්ත ලෝකෙක ඒ අවබෝධය නැතිකම තුළ අවිද්‍යාව සහගතව සසරේ පටිච්ච සමුප්පන්නව ඉපදී භවය නිරුද්ධ කරගන්න බැරුව යන අසරණකම, සතර පාය වැටි වැටි යන අසරණකම, කොටින්ම මේ ඉපදීම නම් වූ අසරණකම, ජරාවටපත් වීම නම් වූ මරණයටපත් වීම නම් වූ අසරණකම තියෙනවා. මේ අසරණකම තේරුම් ගන්නේ ධර්මයේ තුලින්. ධර්මයේ තුලින් ওই අසරණකම තේරුම් ගත්තට පස්සේ Tamanට ඕන වෙනවා අනේ මම මේ අසරණකමින් මිදෙන්නේ කොහොමද? ඒ මිදෙන්න ඕන උනාට පස්සේ තමයි පින්වත්නි මාර්ගයක් හොයන්නේ. මට ඒකින් මේ අසරණකමින් මිදෙන්න මේ ගැන දන්න කෙනෙක් ඕනේ, අහගන්න. අසරණකමින් මිදිච්ච කෙනෙක් ඉන්න ඕනේ මට මේකෙන් මටත් මිදෙන්න. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්නේ. උන්වහන්සේ ඒ අසරණකමින් මිදුණා. උන්වහන්සේ මිදෙන මඟ හොයාගත්තා. එහෙනම් මම උන්වහන්සේව අසරණකමින් මිදීම පිණිස සරණ යනවා. එතකොට උන්වහන්සේ හොයාගත්ත වැඩපිළිවෙල තමයි ධර්මය. එහෙනම් මටත් මේ අසරණකමින් මිදෙන්න මේ වැඩපිළිවෙල සරණ යන්න වෙනවා. එහෙනම් මේ ධර්මයේ සරණ යනවා. ධම්මං සරණං ගච්ඡාමි. ඒ වැඩපිළිවෙල තුල මට පෙර ගමන් කරපු අය තමයි සංඝ රත්නය. ගමන් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල තුල මේ මඟ තුල ගමන් කරලා නැත්නම් එතකොට එයා සංඝ රත්නයේ සරණ යන්න තරම් දෙයක් නෙමෙයි යා. එතකොට ඒ ගමන් කරපු සංඝයා මට සාක්ෂිකාරයෙක් වෙනවා. ඇයි යා මට කලින් ගිහිල්ලා ඔයත් එන්න බය නැතුව මේ මග යන්න පුළුවන්, මේ මග යනකොට මේ ඵල ලබන්න පුළුවන් කියලා මට පෙන්වන පිරිස. මගේ ඉස්සරහෙන් යන අය, මට මග පෙන්වන අය. අන්නේ මග පෙන්වීම, ඒ මග පෙන්වන අතරේ තමනුත් ඒ මගට පැමිණිලා, ඵලයට පැමිණිලා අපිට සාක්ෂිකාරය වීම නිසා අපි සංඝයාත් සරණ යනවා. ඉතින් ඔය තුනම තියෙන පින්වත්නි අසරණකම කියන එකත් එක්කනේ. අසරණකම තේරුම් ගැනීම තුළ අසරණකම මිදීම පිණිස සරණ යාම. අද මේ සරණ තේරුම් ගන්න නැතුව මෙරියදුරු දෑතටත් බුදු සරණ පතනවා, හදාගෙන යනකොට බිල්ඩින් එකක් ගෙදරකටත් ගහනවා මෙම නිවසට බුදු සරණයි කියලා. අන්තිමට බලනකොට නිවසත් පටිච්ච සමුප්පන්නව සසර ඉපදී ජාති ජරා මරණත් එක්ක යන අය ගෙදර. අර ගෙදරටත් ඒ නිසා බුදු සරණයිලු. එතකොට මෙම නිවසට බුදු සරණයි කියන එකත් දකින්නකොට අනේ දෙයියනේ කියලා පව් කියලා හිතනවා. අදටත් පාවිච්චි කරනවා. අපි මේවා කියනවා කිව්වත් කරනවා. තේරුමක් නැහැ. සරණ කියන එක දන්නේ නැහැ. මේකලු හිතන් ඉන්නවා දෙවි පිහිට වගේ එකක් කියලා බුදු සරණ කියන එක. බුදු සරණක් ඕනේ එහෙනම් මේ ජාති ජරා මරණ වලින් මිදෙන්න. ඒක ඒ අසරණකමින් මිදෙන්න. අසරණකම කියන අසරණ සරණ. මේ වචන දෙක තේරුම් ගන්න. සරණ අසරණ උදෙසා. නැත්තම් සරණක් ඕනේ නැහැ. සරණක් කියන වචනේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පින්වත්නි අපි සරණ යන සංඝ රත්නය කියන්නේ එහෙනම් මේ තවත් අසරණ ටිකක් නෙවෙයි. ඒ කියන්නේ බෝට්ටුවේ හිල් හැදිච්ච බෝට්ටුවකට අපි නැග්ගොත් එහෙම අර බෝට්ටු අයිතිකාරයයි අපි ඔක්කොම ගිලෙනවා. ඒ නිසා හිල් බෝට්ටු නෙමෙයි සංඝ රත්න කියලා කියන්නේ. හිල් වහගත්ත බෝට්ටු මේ සංඝ රත්න කියලා කියන්නේ. මගබලලාභී අෂ්ටාරි පුද්ගලයෝ. කවුරු හරි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් උනාද පින්වත්නි? එයා යදිදං චත්තාරි පුරුෂ ගානේ අට පුරුෂ පුද්ගල ආයි සතර පාය. ඒ කියන්නේ ඒ අෂ්ටාරි පුද්ගලයෝ සියලු දෙනාම දැන් මොකද්ද මේ පුරුෂ යුගලේ කියන්නේ?
හතර දෙනෙක් කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මග සහ ඵල කියන මේ මගඵල විදිහට යුගල වශයෙන් හතර දෙනෙක්. ඔය ඔක්කොම කට්ටිය චතුහ පහේච විප්පමුතු සතර අපායන් සදාහටම නිදහස් වෙච්ච අය සියලුම දෙනා. ඒ හැමෝම සතර අපායන් මිදිලා. එතකොට ඒ සතර අපායන් නිදහස් වෙච්ච උත්තමයෝ අසරණ නැහනේ. ඒ උත්තමයන් යම්කිසි විදිහකට මේ ශාසනයේ සරණක් ලබා ගත්ත අය. අපිත් සරණ යන්න ඕනේ අන්න ඒ වගේ හිල් වහගත්ත බෝට්ටු වලට නගිනවා මිසක් නැත්තම් හිල් තියෙන මේ දුස්සීල පැවිද්දෝ සරණ යෑමක් වෙනවයි කියන්නේ නිකන් හිල් තියෙන බෝට්ටු වලට නැගගෙන ඒ පැවිද්දයි මායි දෙන්නම ගිලෙනවා හා සමානයි. ඉතින් එහෙනම් අපි මේ යුගය තුළ මේ භික්ෂූන්ගේ නොමනා කටයුතු දැකලා මිනිස්සු තුළ සංඝරත්නය ගැන කලකිරීමක් ඇවිල්ලා අපි සංඝරත්න කොහොමද සරණ යන්නේ කියලා කතිකාවක් හැදිච්ච අවස්ථාවක මම මේ අනුශාසනාව සිද්ධ කළේ ඔබට සිතින් තසපුව තුළ ඔබට සංඝරත්නය කියන්නේ කවුද කියලා නොදන්න අයට දැන ගැනීමට අවබෝධය පිණිස. මොකද මේ වෙලාවේ බොහෝ දෙනා තුළ සංඝ කියලා ඇහෙනකොටම ටක් ගාලා මතක් වෙන්නේ ගිහියෙක් පැවිද්දෙක් එතෙන්ට අයිති කියලා කොහෙත්ම හිතන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ උතුම් අනුශාසනාව තුළින් අපි සරණ යන තෙරුවන් කෙරෙහි යම් අවබෝධයක් ඇති කරගන්න ඔබට වාසනාව ලැබුණා. තෙරුවන් ගැන අවබෝධයක් නැතුව තෙරුවන් සරණ යන්නේ නැතුව කවදාකවත් එයා බෞද්ධයෙක්වත් වෙන්නේ නිසා මේ දේශනය බෞද්ධයෙක් බවට නාමිකව ඉන්න මිනිසෙකුට හරියට බෞද්ධ වෙන්න තමන්ට සැබවින්ම තෙරුවන් සරණ යන්න උපකාරී වෙන අනුශාසනයක් වේවා කියලා ආශිර්වාද කරන ගමන් ඔබේ තෙරුවන් සරණ ඔබට නිවන පිණිසම හේතු වේවා කියලා සියලු දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද නෙත්‍රාවිකාවක් මේ දේශනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ නමක් විශේෂයෙන් සිහිපත් කරලා නැහැ. 26 වෙනිදාට දෙවැනි වසර සමරන වෙතුලි අනන්‍යා සිඟිති දියණියට සසර සරණාතුරු සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර නොඅඩුව ලැබී සිත සම්‍යක් දෘෂ්ටියේ තබාගෙන දහම් මගෙහි හැසිරෙන රටට බුද්ධ ශාසනයට වැඩදායි දරුවෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඉතින් අවුරුදු 2ක් වෙන වෙතුලි අනන්‍යයට ඊටාම හොඳ සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඊටාම වටින ප්‍රාර්ථනයක් සිද්ධ කරගෙන තියෙන්නේ මේ දායකත්ව දරන ඇත්තන් විසින්. 26 වෙනිදාට ඒ දෙන ඒ දෙවෙනි වසර කියන අවුරුදු 2ක් පිරෙනවා ඒ පින්වත් වෙතුලිට. අපි වෙතුලි අනන්‍යයට ඒ කියපු විදිහටම උතුම් මේ සත් අරමුණ සඵල වෙනට කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම 4 වෙනි දිනට උපන් දිනේ ගෙවිච්ච මේ මලිත් අමාශාන් පුතාටත් ඒ විශේෂයෙන්ම මේ 9 වෙනිදාට උපන් දිනය ගෙවුන PLC ඉසබෙලා මම්මටත් කියලා සිහිපත් කරලා තියෙනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගන්න ඕනි කියලා. මම හිතන්නේ මේ 4 වෙනිදා උපන් දිනය අර දෝනිගේ තාත්තා කියලා එතන වරහන් ඇතුළේ තියලා තියෙනවා. සමහර විට මලිත් තමාෂාන් කියන්නේ ඒ තාත්තා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ මලිත් තමාෂාන් පුතාට අමතරව මේ දෝනිගේ තාත්තට ආශිර්වාද කරනවා කියලා සිහිපත් කරනවා වෙන්න පුළුවන්. මොකද නෙත් ශ්‍රාවිකාවක් නායකත්වය දරන්නේ. ඒ දුවගේ අම්මා වෙන්න පුළුවන්. අපි එහෙම තමයි කියන්න වෙන්නේ වෙන්න පුළුවන් කියලා සිහිපත් කරනවා. ඒ සිහිපත් කරපු මම්මටත් දීර්ඝායුෂ නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මාර්තු 14 වෙනි දින මිය පරලෝ ගිහිල්ලා අවුරුදු 15ක් වෙන අලුත්ගමගේ ඕවන් ප්‍රනාන්දු බාප්පට, ඒ වගේම W එඩ්ලින් ප්‍රනාන්දු පොඩි ආච්චිට, ඒ වගේම සැල්දිරිස්සීයට සංසාරගත සියලුම හිත මිත්‍රාදී ඥාති මියගිය සියලුම දෙනාටත් මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දායකත්ව අරමුණු සියල්ල තුල චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුඛා ප්‍රතිපදාවෙන් සියලු දෙනාට ඉක්මනින්ම අවබෝධ වෙන්නට කියලා මේ පින අනුමෝදන් කරන්න තාම සත් අරමුණින් ප්‍රාර්ථනා කරගෙන තියෙන්නේ. GA ගුණවති අංක 5 නෙල්ලිගහවත්ත පෑලියගොඩ පදිංචි නැති වෙලා 7 වෙනි දවසේ පිරීම නිමිත්තෙන් ඇයටත් නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා. ඉතින් අපි මේ සියලුම සිහිපත් කළ අරමුණු අතර මියගිය සියලු ඥාතියෝ මෙපින් බලෙන් පරලෝක සැනසෙත්වා කියලා එලිත ආශිර්වාද කරනවා. පරලෝක සැනසෙල්ල පිණිස දෙවියෝ සතුටින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා කියලා ආශිර්වාද කරමින් නම් ගම් කිව්ව නොකිව්ව හැමෝටම දායකත්වයෙන් එකතු වෙච්ච ඇත්තන්ට
ඔබ හැම දිනාටමත් මෙලොව යහපත වේවා පරලෝ සුගතිය සැලසේවා හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා සාදු 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 ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති